අයිබෝන් සුබෝදෑසනක් ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාවේ කඳුරට ගුවන්විදුලියත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන්විදුලි ගොවි සේවාවේ කඳුරට ඒකකයත් ඔබ වෙත ගෙනෙන අස්වැන්න ගුවන්විදුලි වැඩසටහන. කෘෂිකාර්මික ක්ෂේත්‍රයේදී අපේ ගොවි ජනතාවට ඒත් එක්කම මේ කෘෂිකර්මාන්තයත් සමගින් නිරන්තරයෙන් ගනුදෙනු කරන ප්‍රජාවට වැදගත් වන්නා වූ කරුණු කාරණා පිළිබඳව අපි අස්වැන්න ගුවන්විදුලි වැඩසටහනින් ඔබ දැනුම්පත් කරනවා හෝරාවක ගුවන් කාලයක් තුළ. අදත් එවැනි සුවිශේෂ මාතෘකාවක් මේ කාලයට වඩාත් වැදගත් වන්නා වූ මාතෘකාවක් ඔස්සේ අපි අස්වැන්නේ කතා බහ ඉදිරියට ගෙන යන්නට සූදානම්. අද අපි කතා කරන්නේ මහකන්නේ ක්ෂේත්‍ර භෝග වගාව පිළිබඳව. මහකන්නේ ක්ෂේත්‍ර භෝග වගාව. එතෙන්දී අපි විශේෂ අවධානය යොමු කරනවා එහි වර්තමාන තත්ත්වය, විශේෂයෙන් අපි සැලකිලිමත් යුතු කරුණු කාරණා තාක්ෂණික පිළිවෙත් මෙහා සම්බන්ධයෙන් සම්පත්දායකින් සම්බන්ධ කරගෙන අද අපි කතා කරන්නට සූදානම් සිටිනවා අස්වැන්න වැඩසටහනේදී. අපි මැදිරියට පැමිණ සිටිනවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන්විදුලි ගොවි සේවාවේ කඳුරට ඒකකයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ සංවර්ධන අජිත් ගුණසේකර මහත්මයා. අජිත් මහත්මයා අයිබෝන් සුබෝදෑසනක්. අයිබෝන් සුබෝදෑසනක්. අජිත් මහත්මයා දැන් මහකන්නේට වගා කටයුතු ආරම්භ කරලා තියෙන්නේ බොහෝ විට අපේ ගොවි ජනතාව. ඇතැම් දෙනෙක් තාමත් සූදානම් මට්ටමේ පවතිනවා. කොහොමද මේ මහකන්නේ ක්ෂේත්‍ර භෝග වගාව ගැන අද අපි මොන වගේ කරුණු කාරණා ඔස්සේද පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ? ඔව් ඇත්තටම මේ අස්වැන්න වැඩසටහනට සහභාගී වෙලා ඉන්න මීට කලින් ගිය සතියේත් මේ වැඩසටහනට සහභාගී වුණු අපේ අසන්නන් අපේ ගොවි ජනතාව හිතවත් ගෘහණියන් යනාදී මේ හැම පාර්ශ්වයකටම මතක ඇති ඇතැම් විට ගියවර අපි වැඩසටහනේදී වර්තමානයේ පවතින කාලගුණික තත්ත්වය පිළිබඳව යම් පුරෝකතනයක් කිව්වට ඒක කලින්ම කරපු පුරෝකතනයක් නෙවෙයි. සැප්තැම්බර් ඔක්තෝබර් නොවැම්බර් වගේ වැනි මාසවලට අදාළව කාලගුණය කොයි ආකාරයෙන්ද ක්‍රියාත්මක වෙන්නේ කියන එක පිළිබඳව කෘෂිකර්ම දෙපාර්තමේන්තුව අවසන් වරට ඉදිරිපත් කරලා තිබෙන පුරෝකතනයට අනුව අපි මේ කාලගුණය කොහොමද මේ කාලේ හැසිරෙන්නේ කියන එක පිළිබඳව පොඩි විස්තරයක් කළා. එහිදී මූලික වශයෙන් අවධාරණය කරපු කාරණයක් තමයි පවතින කාලගුණික පුරෝකතනයන්ට අනාවකිවලට අනුව ඔක්තෝබර් මාසය තුලදී ඔය අපි පහුගිය කාලේ එක දිගට වැස්සට අපි බලාපොරොත්තු වෙන තරම් මීට කලින් අවුරුදු වල වගේ බලාපොරොත්තු වෙන තරම් ලොකු වර්ෂාවක් ලැබෙන්නේ නැහැ. ඔක්තෝබර් තරමක් වැසි අඩු කාලයක් තමයි ලැබෙන්නේ. විටින් විට වර්ෂාව ඇති වෙන්න පුළුවන්. දැමුත් ඒ තත්ත්වය තියෙනවා. දැන් ඔක්තෝබර් මාසය ආරම්භ වෙලා තියෙනවා. විටින් විට වර්ෂාව ලැබෙන්න පුළුවන්. සමස්තයක් වශයෙන් ගත්තාම අධික වර්ෂාවක් මේ ඔක්තෝබර් මාසයේ ලැබෙන්නේ නැහැ කියන කාරණේ. දැන් ඒ කාරණයි ඒත් එක්කම මහකන්නේනේ මේ දැන් ආරම්භ වෙලා තියෙන්නේ. ලංකාවේ සමස්තයක් වශයෙන් ගත්තාම බිවගාවේ අස්වැන්න දැන් යලකන්නේ නෙලල අවසාන තත්ත්වයකට පත් වෙලා තිබෙන්නේ. බොහෝ දෙනෙක් දැන් බිත්තර බී සොයා ගන්නට කටයුතු කරනවා. ඒ වගේම අපි මාධ්‍ය වලින් අනාවරණය වෙනවා ටිකක් කලබලකාරී තත්ත්වයන් මැද කන්න රැස්වීම පවත්වනවා. එහිදී ඉදිරි මහකන්නට අවශ්‍ය සැපයුම් සේවාවන් වලදී බිත්තර බී සම්බන්ධයෙන් වෙන්නට පුළුවන්. එහෙම නැත්නම් ජල සම්පාදනය පිළිබඳව වෙන්නට පුළුවන්. ඒත් එක්කම රසායනික පොහොර ලබා ගැනීමේ තත්ත්වය, කාබනික පොහොර ලබා ගැනීමේ තත්ත්වය වැනි කරුණු පිළිබඳව ගොවි ජනතාව ටිකක් ආවේගශීලීව කටයුතු කරන ආකාරය, ඒ වගේම කොහොමද මහකන්නේට අප තීරණ ගන්නේ මේ තියෙන ප්‍රතිපත්තිමයත් එක්ක කියලා කතිකාවක එළඹෙන කාලයක තමයි අපි ඉන්නේ. දැන් අපි වී ගැන ගොඩක් කතා කරා ඇත්තටම අස්වැන්නේ. මීට කලින් අපි සති කීපයකට කලින් වී වගාව කොහොමද රසායනික ද්‍රව්‍ය වලින් තොරව කෘමීන් පාලනය කරන්නේ, රෝග පාලනය කරන්නේ කියලාත් කතා කරා. ඊට පස්සේ ඊටමත් පුළුල්ව සාකච්ඡා කරා වල් පැලෑටි පාලනය කරන්නේ කොහොමද, මේක ඊටමත් කරදරකාරී සාධකයක් සාර්ථක වී වගාව සඳහා වල් පැලෑටි පාලනය කරන්නේ කොහොමද කියන එක පිළිබඳවත් ඊටමත් පුළුල්ව අදාළ විද්‍යාඥයින් සමග කතා කරා. ඔව් අජිත් මහත්මයා එතෙන්දී අපිට අර දැන් වල් අපිට තර්ජනයක් බවට පත් වුනහම අපේ වගාවට එතෙන්දී කළ යුතු පිළියම් වලට යන්නේ නැතුව ඊට කලින්ම අපි කොහොමද වල් පැල ඇති වෙන එක වළක්වා ගන්න කියන තැනින් තමයි අපි ඒ කරුණ කරන්න සාකච්ඡා කරා නේද? කතා කරා. එතනදී අපි විශේෂයෙන්ම අර රසායනික නොවන ක්‍රමවල තියෙන පොදු ලක්ෂණයක් තමයි වැඩේ වෙන්න කලින් අපිට සිද්ධ වෙනවා කුඹුරට බහින්න කලින් විතරක් නෙවෙයි, මේ කන්නේ අස්වැන්න නෙලනකොට අපි වී වගාවේ පැසුණු කරල් වලට උඩින් තියෙන අපට කැපී පෙනෙනම හඳුනා ගන්නට පුළුවන් බජිරි වැනි වල් ගස්වල ඒ කරල් සහිත කොටස කපලා අයින් කරලා මිශ්‍ර වෙන්නේ නැති වෙන්න අපි කටයුතු කරන්න ඕන කියන කාරණේ ඉඳන් වනාත එලිකිරීමේ කාරණේ ඉඳන් අපි කරුණු පැහැදිලි කරලා දුන්නා. ඉතින් මේ වී වලට වැඩිපුර අවධානයක් යොමු කරපු නිසා අපි කල්පනා කරා අද ක්ෂේත්‍ර භෝග වගාවට කොහොමද අපේ ගොවි ජනතාව දැන් පිවිසිය යුත්තේ, රටේ ක්ෂේත්‍ර භෝග සම්බන්ධව
කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ සමස්තයක් වශයෙන් ගත්තාම ශ්‍රේෂ්ඨ භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනය මොන වගේ ආකල්පයකින් කටයුතු කරනවද මොන වගේ විශ්වාසයකින් කටයුතු කරනවද කියන කාරණේ ඒත් එක්කම අපි මේ ශ්‍රවණ කලාපයට ඍජුවම සම්බන්ධ වන මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව මගින් අධීක්ෂණය කරන මේ ශ්‍රවණ කලාපයට අයිති ගොවි ජනතාව කොයි ආකාරයෙන්ද ශ්‍රේෂ්ඨ භෝග සම්පාදනයට දැන් පිවිසී සිටින්නේ තියෙන කරුණු පිළිබඳව කතා කරන්නට. මෙතනදී මේකට අදාළ සම්පත්දායකයොත් එක්ක අපි අදහස් විමසීමට මත්තෙන් මේ ශ්‍රේෂ්ඨ භෝග කියන්නේ මොන වගේ භෝග කාණ්ඩද කියන එකත් ගැනත් අපි පොඩ්ඩක් ගීතානි මතක් කළොත් හොඳයි. ප්‍රධාන වශයෙන්ම අපි ධාන්‍ය භෝග කියලා හඳුන්වුවොත් අපේ ආහාරය අපේ බුද්ධ භෝගය ප්‍රධාන ආහාර ලෙස හඳුන්වන බත සපයන වී ඇරුණු කොට ප්‍රධාන වශයෙන් ධාන්‍ය භෝග කියලා ගත්තොත් එහෙම අපි කුරක්කන් බඩිරිඟු වැනි භෝග ඒත් එක්කම මාංශ භෝග විදියට අපි හඳුන්වන මුං කව්පි උඳු සෝයා බෝංචි වැනි භෝග ඒත් එක්කම අපි කුළු බඩු විදියට හඳුන්වන සමහර වෙලාවට මේ භෝග අපි කෑෂ් ක්‍රොප්ස් විදියටත් හඳුන්වනවා. ඒ කියන්නේ ආර්ථික භෝග විදියට හඳුන්වනවා. මිරිස් රතු ලුණු ලොකු ලුණු වැනි භෝග වගේම තෙල් භෝග විදියට හඳුන්වන රටකජු තල වැනි භෝග තමයි ශ්‍රේෂ්ඨ භෝග යටතට ගැනෙන්නේ. දැන් මේවා අර අපි කතා කරන ප්‍රධාන භෝගයට අමතරව වී වලට අමතරව ජනතාවට ආදායම් උපයන භෝග. දැන් මේ සඳහා වෙන් වෙච්ච පර්යේෂණ ආයතන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව යටතේ ක්‍රියාත්මක වෙනවා. ප්‍රාදේශීය පර්යේෂණ ආයතනත් ක්‍රියාත්මක වෙනවා. අපි මුලින්ම අවධානය යොමු කරලා බලමු. දැන් මධ්‍යම පළාත ගත්තොත් එහෙම රටේ ජාතික ආර්ථිකයට ලොකු බලපෑමක් ඇති කරන කොටසක් විදිහට හඳුනන්නට පුළුවන්. අපි සීත කඳුකරයට ගියොත් ඒ පැත්තේ අර්ථාපල් ගැන කතා කරනවා. මේ දවස්වල වැඩියෙන් කතා කරනවා. ගැටලු ගැන කතා කරනවා. අපි ගලේබෙල මාතලේ දඹුල්ල පැත්තට යනකොට අපි ලොකු ලුණු ගැන කතා කරනවා. දැන් කොහොමද මධ්‍යම පළාතේ මේ ශ්‍රේෂ්ඨ භෝග වගාවට ගොවි ජනතාව අවතීර්ණ වෙලා ඉන්නේ සහ ඒ සම්බන්ධව ඉදිරියේදී ක්‍රියාත්මක කළ යුතු පිළිවෙත් මොනවද කියන එක පිළිබඳව අපි දැන් අවධානය යොමු කරන්න තමයි බලාපොරොත්තු වෙන්නේ. හොඳයි අජිත් මහත්මයා ඔබ සඳහන් කරපු ආකාරයට මේ මධ්‍යම පළාත ගැන විශේෂ අවධානයක් යොමු කරලා අපි කතා කරද්දී අපි මුලින්ම ඒ සඳහා සම්බන්ධ කරගන්නවා මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂතුමා රණතුංග බණ්ඩාර මහත්මයා අපිත් එක්ක ඉන්නවා. අයිබෝන් සුබෝදෑසනක් ඔබතුමන්ට. අයිබෝන් සුබෝදෑසනක්. ඔව් පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂතුමනි අපි කැමති ඔබතුමාගෙන් දැනගන්නට රටේ ජාතික කෘෂිකර්ම නිෂ්පාදන ක්‍රියාවලියේදී ක්ෂේත්‍ර භෝග නිෂ්පාදනය පිළිබඳව කතා කරනකොට මධ්‍යම පළාතේ දායකත්වය මොන තත්වයකද පවතින්නේ? ඔව් ඇත්තටම මධ්‍යම පළාත කියන්නේ ඔබතුමාලා දන්නවා අපි ගත්තාම උඩ රට මැද රට පහත රට ආදි වශයෙන් කලාප තුනේමත් ඒ වගේම අතරමැදි සහ වියලි කියන මේ දේශගුණික කලාප ඔක්කොගෙම පැතිරලා තියෙන පළාතක් තමයි මධ්‍යම පළාත කියලා කියන්නේ. එතකොට අප පළාත තුල මාතලේ නුවරඑළිය නුවර කියන දිස්ත්‍රික්ක තුනම ඇතුළත් වෙනවා. මේ කියන දිස්ත්‍රික්ක තුනේ අර මම කලින් කියපු දේශගුණික කලාප සියල්ලම ඇතුළත් වෙනවා. ඒ නිසා ප්‍රධාන වශයෙන් අපි ගත්තාම උඩ රට අර්ථාපල් වගාවේ සිට ඉඳලා පහත රට වියලි කලාපයේ ලොකු ලුණු වගාව දක්වා ක්ෂේත්‍ර භෝග වගාවක් සිදු කරන ප්‍රධාන වශයෙන්ම ලොකු ලුණු වගාවත් ඒ වගේම අර්ථාපල් වගාවත් සඳහා දායක වන්නේ නිෂ්පාදනය සඳහා දායක වෙන පළාතක් විදිහට මධ්‍යම පළාත අපිට හඳුන්වන්න පුළුවන්. අපි ගත්තාම වාර්ෂිකව අපේ මේ ක්ෂේත්‍ර භෝග වශයෙන් හෙක්ටයාර් 9000ක විතර ප්‍රමාණයක අපි භෝග වගාව අපසාරියක වගා කරනවා පළාතක් විදිහට. ප්‍රධාන වශයෙන් අර්ථාපල් හෙක්ටයාර් දල වශයෙන් හෙක්ටයාර් 2000ක විතර වාගේ. එතකොට ලොකු ලුණු වගාව හෙක්ටයාර් 2000ක විතර වාගේ. ඒ වගේම බඩිරිඟුත් හෙක්ටයාර් 1500ක මිරිස් හෙක්ටයාර් 650ක විතර වාගේ ප්‍රමාණයක භෝග වගාවක් කරනවා. මීට අමතරව මුං වගාව ඒ වගේම කව්පි කුරක්කන් ආදී භෝග වගා කිරීමක් අපේ පළාත තුළ සිද්ධ වෙනවා. ඇත්තටම පළාතක් විදිහට අපි ඇත්තටම සතුටු වෙනවා. අපි දේශීය නිෂ්පාදනය සඳහා අර්ථාපල් 50% වශයෙන් දායක වීමක් වෙනවා අර්ථාපල් වගාවේ නිෂ්පාදනය සඳහා. ඒ වගේම ලොකු ලුණු ගත්තාම ඔබතුමාලා දන්නවා ගලේවෙල දඹුල්ල නාවුල කිඹිස කියපුවාම ලොකු ලුණු වලට ප්‍රසිද්ධ ප්‍රදේශ. අපි මේ ප්‍රදේශවල වගා කරලා හෙක්ටයාර් 2000ක විතර වගේ වගා කරලා වාර්ෂිකව මෙට්‍රික් ටන් 40000ක විතර වගේ. ඒ කියන්නේ මුළු නිෂ්පාදනයේ 65ක විතර දායකත්වයක් අපේ පළාතක් විදිහට අපි දක්වනවා. ඒ නිසා ක්ෂේත්‍ර භෝග සඳහා ප්‍රධාන වශයෙන් දායකත්වයක් දක්වන පළාතක් විදිහට මධ්‍යම පළාත අපිට හඳුන්වන්න පුළුවන්.
හොඳයි පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂතුමනි දැන් ඔබතුමා සඳහන් කරපු විදිහට මේ අර්තාපල් ලොකු ලුණු වගේ භෝග පිළිබඳ අපිට වැඩි වශයෙන් අවධානය යොමු කරන්න පුළුවන්. දැන් මෙවර මහ කන්නේදී අර්තාපල් ලොකු ලුණු වගේ භෝග වගාවට අපේ මධ්‍යම පළාතේ ගොවි ජනතාවගේ සූදානම කොහොමද? ඇත්තටම අපි දන්න ප්‍රධාන වශයෙන් නුවරඑළිය දිස්ත්‍රික්කයේ තමයි අපි අර්ථාපල වගාව සිද්ධ කරන්නේ. ඒතර කන්න දෙකක් වශයෙන් අපි අර්ථාපල වගාව නුවරඑළිය කරනවා මහ කන්නේ අගෝස්තු දෙසැම්බර් කාලවලත් ඒ වගේම යලකන්නේ පෙබරවාරි අප්‍රේල් මාසවල තමයි වගාව කරන්නේ. ඒතකොට ප්‍රධාන වශයෙන් මේ පෙබරවාරි අප්‍රේල් මාසවල තමයි වැඩිපුරම මේ අර්ථපල වගාව කරන්නේ හෙක්ටයාර 1200ක් විතර වයි ප්‍රමාණයක් අපි කරනවා. නමුත් මේ අගෝස්තු දෙසැම්බර් මාසවලත් අපි හෙක්ටයාර 800ක් විතර වගේ ප්‍රමාණයක මේ අපි මේ කන්නේත් සැලසුම් කරලා තියෙනවා. වගාවක් ඉලක්කගත කරලා තියෙනවා. නමුත් දැනට මේ වෙනකොට අපේ ඉලක්කයෙන් හෙක්ටයාර 600ක විතර වගේ ප්‍රමාණයක් තමයි දැනට වගාව සිද්ධ කරලා තියෙන්නේ. එතකොට අපි ලොකු ලුණු වගාව ගත්තාම ලොකු ලුණු වගාව සාමාන්‍ය මහ කන්නේ කරන්නේ නැහැ. යල කන්නේ තමයි ප්‍රධාන වශයෙන් කරන්නේ. අපි පහුගිය යල කන්නේ අපි ගොවීන්ට විශාල වශයෙන් අපිට හැකි වුණා ලොකු ආදායමක් අරන් දෙන්න ලොකු ලුණු වගාව තුල විශේෂයෙන්ම ගොවීන්ට හොඳ මිලක් තිබුණා. අපි හෙක්ටයාර 1680 විතර වගේ භූමි ප්‍රමාණයක ලොකු ලුණු වගා කරලා ගොවීන් සඳහා හොඳ ආදායමක් ලබා දෙන්න හැකි වුණා. නමුත් අපි මහ කන්නේ අපේ සූදානම තියෙන්නේ ප්‍රධාන වශයෙන්ම බීජ නිෂ්පාදනය සඳහා. බීජ නිෂ්පාදනය තමයි අපේ මේ ලොකු ලුණු බීජ නිෂ්පාදනය තමයි අපි මහ කන්නේ කරන්නේ. විශේෂයෙන්ම දෙසැම්බර් ජනවාරි මාසයේ අපි මහ කන්නේ ලොකු ලුණු බීජ නිෂ්පාදනය සඳහා අපි වැඩපිළිවෙලක් මේ වෙනකොට අපි ක්‍රියාත්මකව පවතිනවා. විශේෂයෙන්ම අපි බලාපොරොත්තු වෙනවා ලොකු ලුණු මව් බල්බ ලක්ෂ 2ක කිලෝ ලක්ෂ 2ක ප්‍රමාණයක් අපි මේ කන්නේ බීජ නිෂ්පාදනය සඳහා තියාගන්න. ඒ සඳහා පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුව විශේෂයෙන්ම මධ්‍යම රජයේ සෞභාග්‍ය ආහාර නිෂ්පාදන වැඩසටහන යටතේ අපිට ලැබුණු මූල්‍ය ප්‍රතිපාදන තුල අපි ගොවීන්ට මේ සඳහා දිරිදීමනාවක් වශයෙන් අපි කිලෝ 125ක වගේ ප්‍රමාණයක් මුදලක් ලබා දීලා ඔවුන්ගේ බල්බ බීජ බල්බ බීජ නිෂ්පාදනය සඳහා තියා ගැනීම සඳහා වුණ දිරිගැන්වීමක් කරනවා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා මේ මෙවර මහ කන්නේදී බීජ කිලෝ 20000ක ප්‍රමාණයක ලොකු ලුණු බීජ නිෂ්පාදනයක් කරන්න. ඔබතුමාලා දන්න අතර මධ්‍යම පළාත තමයි ලොකු ලුණු බීජ නිෂ්පාදනයේ ප්‍රමුඛයා. ඒ අනුව අපි බලාපොරොත්තු වෙනවා අක්කර 300ක විතර වගේ ප්‍රමාණයක මේ කන්නේ බීජ නිෂ්පාදනය සඳහා යොමු කරන්න. මේ අපේ සාකච්ඡාවේ ඉදිරි කොටසට යන්නට කලින් විශේෂයෙන් දැනගත යුතු කාරණයක් පිළිබඳව මට ඔබගෙන් පොඩ්ඩක් කරුණු විමසන්නට හිතුණා. අපි දන්නවා කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අර්ථාපල් සම්බන්ධව බීජ අර්ථාපල් නිෂ්පාදනය සම්බන්ධව ගත්තාම පෙරමූලික බීජ ඇසුරින් බීජ අර්ථාපල් නිෂ්පාදනය කිරීම කෘෂිකර්ම දෙපාර්තමේන්තුව වැඩි අවධානයක් ඇතුව සීතායලිය පර්යේෂණ ආයතනය ඇසුරු කොටගෙන ක්‍රියාත්මක කරන කාරණයක්. දැන් මෙතනදී අපේ නුවරඑළිය ගොවි ජනතාවත් බොහෝ දෙනෙක් පහුගිය කාලේ මේ ආකාරයේ බීජ නිෂ්පාදන වැඩසටහන සඳහා සම්බන්ධ වෙලා හිටියා. අවස්ථා කීපයක්ම වරින් වර විවිධ රජයන් මගින් දේශපාලන අධිකාරිය පවා මේ වැඩසටහන සවිබල ගැන්වීම සඳහා කටයුතු කරන්නට විවිධ පියවර ගත්ත බවත් අපි විවිධ අවස්ථාවලදී ක්ෂේත්‍රීය ආශ්‍රයෙන් මාධ්‍ය ආශ්‍රයෙන් දැනගන්නට ලැබුණා. ගොවි ජනතාව මේ බීජ නිෂ්පාදන කාර්යයේදී විශේෂයෙන්ම අර්ථාපල බීජ නිෂ්පාදන කාර්යයේදී නුවරඑළිය දැන් මොන වගේ තත්ත්වයක පසු වෙනවද මේ ගැන ගොවි ජනතාවගේ උනන්දුවක් තිබෙනවද රටේ දේශීය නිෂ්පාදනයක් විදිහට මධ්‍යම පළාතෙන් මේ ගැන විශේෂ අවධානයක් දිගින් දිගටම යොමු කරලා තිබෙනවද? අනිවාර්යයෙන්ම ඇත්තට අපිට බීජ නිෂ්පාදනය ගත්තාම අපි අර්ථාපල් බීජ නිෂ්පාදනයෙන් මේ 70%ක්ම අපි තමයි හදන්නේ ඇත්තටම බීජ නිෂ්පාදනය. එතකොට අපි මූලික අවස්ථාවෙන් 70%ක් හදනවා බීජ. එතකොට අපි ගත්තාම ඔය ඔබතුමා සඳහන් කරපු පෙර මූලික බීජ කියන අපි කියන G0 කියලා. එතකොට මෙවර මහකන් අපි මේ කන්නේත් අපි පෞගේ කන්නේත් බෙදුවා ලක්ෂ 3ක බීජ ප්‍රමාණයක්. G0 බීජ. එතකොට මේකෙදී අපි බලාපොරොත්තු වෙනවා විශාල අත්සන්නක් මේ කන්නේදී ලැබෙයි කියලා. විශේෂයෙන්ම මේ බීජ G1 කියන එක. ඒ කියන්නේ පෙර මූලික එකේ ඊළඟ දෙවෙනි පියවර G1 කියන අවස්ථාවේ බීජ අපි බලාපොරොත්තු වෙනවා ගොවීන් වෙත ලබා දීලා මේ බීජ නිෂ්පාදනය සඳහා ලොකු දායකත්වයක් ලබා දෙන්න. නැත්නම් මේ විශේෂයෙන්ම අපේ තියෙන දේශීය බීජ වර්ග සඳහා විශාල ඉල්ලුමක් තියෙනවා මේ පළාත් තුල නුවරඑළිය දිස්ත්‍රික්කයේ.
ඒ නිසා අනිවාර්යයෙන්ම අපි මේ බීජ නිෂ්පාදන වැඩසටහන දැන් තමයි ක්‍රියාත්මක කරමින් පවතිනවා. විශේෂයෙන්ම අපේ නුවරඑළියේ ගල්පාලම බීජ නිෂ්පාදන ගොවිපළක් තියෙනවා. අපේ බීජ නිෂ්පාදන ගොවිපළේ අපි G0 බීජ නිෂ්පාදනය කරනවා. ඒ වගේම G1 කියන එක ඊළඟ පරම්පරාවේ බීජත් අපි නිෂ්පාදනය කරනවා. සහ ඉතින් එහාට තියෙන බීජ අපි කරන්නේ නැත්නම් ගොවි ක්ෂේත්‍රවල ඒ අනුව අපි බීජ නිෂ්පාදනය සඳහා විශාල දායකත්වයක් මධ්‍යම පළාත විදිහට කරනවා කටයුතු කරමින් පවතිනවා කියන එක සඳහන් කරන්න ඕනේ. හොඳයි මධ්‍යම පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ රණතුංග බණ්ඩාර මහත්මයා අපි කැමති අහන්නට ඔබතුමාගෙන් මේ රසායනික පොහොර සීමා කිරීම මධ්‍යම පළාතේ මෙම භෝග නිෂ්පාදන කාර්යයට කිසියම් ආකාරයකින් අභියෝගයක් බවට පත් වෙලා තියෙනවද මේ වෙනකොට? ඔව් ඇත්තටම අභියෝගයක් තමයි අපි දන්නවා ඉතින් අභියෝග මත තමයි මේ ගමන යන්න ඕනේ කොයි ක්ෂේත්‍රය වුණත් විශේෂයෙන්ම පොහොර රසායනික පොහොර නැත්නම් කෘත්‍රිම පොහොර ආනයනයේ සීමා කිරීම තුල සහ කුමි පලිබෝධනාශක සහ වල්නාශක ආනයනයේ සීමා කිරීම තුල ඇත්තටම පළාතක් විදිහට අපේ ගොඩාක් නිෂ්පාදන සඳහා බලපෑමක් වෙලා තියෙනවා නැහැ කියන්න බෑ. නමුත් අපි දෙපාර්තමේන්තුවක් විදිහට අපි තාක්ෂණික දෙපාර්තමේන්තුවක් විදිහට ඒ වගේම ව්‍යාප්ති කටයුතු කරන දෙපාර්තමේන්තුවක් විදිහට අපි අපේ උපරිම දායකත්වය මේ අභියෝග ජය ගැනීම සඳහා කටයුතු කරනවා. අපි ඇත්තටම අමතක කරන්න හොඳ නැහැ. මේ අපි පෞගේ කන්නේ ඇත්තටම මේ සමාන මේ කන්නේ හෙක්ටයාර 800ක් සඳහා අපි ඉලක්කගත කරත් දැනට මේ වෙලා තියෙන හෙක්ටයාර 600ක්. ඒකෙන් අපිට පේනවා යම් කිසි ප්‍රමාණයක අඩුවීමක් ගොවීන්ගේ මේකට පෙළඹීමක් කියන වගාව සඳහා පෙළඹීම අඩුකමක්. ඇත්තටම අපි දකින්නේ මේ පොහොර සහ රසායනික පලිබෝධනාශක ආනයනය සීමා කිරීම තුල මේ ගොවීන්ගේ පොඩි අඩු මේ තියෙනවා මේ වගාව සඳහා යොමු අඩුවීමක්. විශේෂයෙන් මේක අපි දැක්කා අපේ මේ බීජ නිෂ්පාදනයේදී නිෂ්පාදනය කරන ලබන බීජ පවා අපිට ඇත්තටම පහුගිය කන්න වලට වඩා අඩු ප්‍රමාණයකින් තමයි ගොවීන් වෙත ගියේ. ඉතින් ඒ නිසා අපි හිතනවා අපි යම් කිසි බලපෑමක් මේ තුල තියෙන්න පුළුවන් කියන එක අපි දකිනවා. ඇත්තටම විශේෂයෙන්ම අර්ථපල් වගාව අපි දන්නවා සාමාන්‍යයෙන් පළවෙනි මාසයේ හොඳ වර්ධනයක් නැත්නම් හොඳ කොළදාවක් හැදුන්නේ නැත්නම් හොඳ අර්ථපල් හැදෙන්නේ නැහැ. හොඳ නිෂ්පාදනයක් එන්නේ නැහැ. සහ අර්ථපල් වගාවට ගොඩාක් දිලීර රෝග සහ වෙනත් මේ රෝග ඇති වෙනවා. ඒ නිසා ඒ සඳහා ඇත්තටම යම් ක්‍රියාමාර්ග ගත යුතු වෙනවා. අපේ ව්‍යාප්ති කටයුතු අපි නමුත් අපි දන්න විදිහට අපිට ලබා දීලා තියෙන තොරතුරු මත අපි දැනට කරමින් පවතිනවා. ඔව් දැන් ඒකම ලොකු ලුණු වගාව ගැනත් ඒ ගැන තමයි කියන්නේ. ලොකු ලුණු වගාවෙත් අපි දන්න නොයෙකුත් ලෙඩ රෝග එනවා ඇත්තටම. නමුත් දැනට අපිට මේ කන්නේදී ප්‍රශ්නයක් වුණේ නැහැ. පහුගිය කන්නේදී හේතුව ගොවීන් වෙත යම් කිසි ප්‍රමාණයක් ලැබුණ නිසා ගැටලුවක් වුණේ නැහැ. නමුත් මං කියන්නේ මේක සම්පූර්ණයෙන්ම මේ බලපෑමක් වෙන්නේ නැහැ කියන එක මං කියන්නේ. යම් කිසි ප්‍රමාණයක ගොවීන්ගේ වගාව සඳහා තියෙන පෙළඹීම අඩුකමක් අපි දකිනවා. ඔව් අධ්‍යක්ෂතුමනි අපි දකිනවා මේ කාල සීමාව තුළ අපේ ඇතැම් ගොවි මහත්තුරු ඔවුන් විසින්ම කාබනික පොහොර නිෂ්පාදන කාර්යයත් නියැලෙනවා. ඒක ඊටම සාර්ථකත්වයට පත් කරගත්ත ගොවි මහත්තුරුත් ඉන්නවා. දැන් මේ ක්ෂේත්‍ර භෝග සඳහා කාබනික පොහොර යෙදීම පිළිබඳව පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් මොන වගේ මඟ පෙන්වීමක්ද ලබා දෙන්නේ? ඒත් එක්කම මේ ප්‍රවර්ධන වැඩසටහන කොහොමද ක්‍රියාත්මක වෙන්නේ? ඔය ඇත්තටම අපි මේ කන්නේ ඇත්තටම අපිට මේ තිබුණ අභියෝග ජය ගන්න අපි ප්‍රධාන වශයෙන් අපි බලාපොරොත්තු වෙන්නේ ගොවීන් දැනුවත් කරන්න. ඒ සඳහා අපි අපේ කෘෂිකර්ම උපදේශක කොට්ටාස මට්ටමෙන්ම සහ අපි වසම් මට්ටම දක්වා ගිහිල්ලා අපි ප්‍රධාන දැනුවත් වීම වැඩසටහන් කරා. අපේ ජංගම රථය යොදාගෙන ඒ වගේම කොම්පෝස්ට් නිෂ්පාදනය කරන්නේ කොහොමද කියන එක අපි ආදර්ශන මගින් පෙන්නලා එතකොට මේවා ක්ෂේත්‍රය යොදන්නේ කොහොමද කියන එක ආදර්ශන මට්ටමින් පෙන්නලා ඒ විදිහට අපි ඒ වගේම ගොවීන් තාත්පත්‍රිකා ඒ වගේම පුහුණු පන්ති ආදි වශයෙන් අපි නොයෙකුත් වැඩසටහන් දිස්ත්‍රික් පළාත තුලම කරනවා. මේ සෑම ගොවිජන සේවා කොට්ටාස මට්ටමින් තියෙන සෑම වසකම අපි මේ වැඩසටහන් කරනවා. නමුත් අපිට දකින්න ඇත්තටම ගොවීන් අපි කොච්චර දැනුවත් කරත් යම් කිසි ප්‍රමාණයක ඔවුන් මේ කොම්පෝස්ට් නිෂ්පාදනයේ පවා පෙළඹීමේ අඩුවක් තියෙනවා. ඇත්තටම ඔවුන් විසීම නිෂ්පාදනය සඳහා පෙළඹීම ටිකක් අඩුකමක් තියෙනවා. නමුත් අපි ඇත්තටම බලාපොරොත්තු වෙනවා මේ යම් කිසි දවසක ගොවීන්ට සිද්ධ වේවි මේ කොම්පෝස්ට් නිෂ්පාදනයෙන් තමන් විසීම කරගෙන මේ වැඩසටහනට දායක වෙන්න කියන විශ්වාසය අප තුළ තියෙනවා. හොඳයි.
අවසන් වශයෙන් ඔබතුමාගෙන් අහන්නට කැමතියි දැන් මේ පවතින කාලගුණ තත්ත්වයක් එක්ක අපේ ගොවි ජනතාව ක්ෂේත්‍ර භෝග වගා කරන ගොවි ජනතාව අනුගමනය කළ යුතු වගා පිළිවෙත් පිළිබඳව මොන වගේ උපදේශයක්ද ඔබතුමාට ලබා දිය හැකියි? ඔව් ඇත්තට මෙවර මේ වර්ෂය පුරාම හොඳ පැතිරිච්ච වර්ෂාපතනයක් තියෙනවා. ඒක ඇත්තටම වගාව මේ කර්මාන්තයේ පැත්තෙන් හොඳ ධනාත්මක තත්ත්වයක් වුණත් දිගින් දිගටම කන්නේ පුරාම වර්ෂාපතනයේ පැවතීමත් භෝග වගාවට අපි දන්නවා ඉතර සුදුසු නැහැ කියන එක. විශේෂයෙන්ම අර්ථපල වගාවේ රෝග විශාල වශයෙන් එන්න තියෙන හැකියාව වැඩි මේ තියෙන තත්ත්වය තුළ නිසා ගෝවින්ද අපිට උපදෙස් දෙන්න වෙනවා. පුළුවන් තරම් මේ දිලීර රෝග මර්ධනය සඳහා අවශ්‍ය කටයුතු කරන්න. විශේෂයෙන්ම මහකන්නේ අපේ ලොකු ලුණු වගාව සිද්ධ වෙන්නේ නැති වුණත් බීජ නිෂ්පාදනය කරනකොට අපි බීජ නිෂ්පාදනය කරන්න වර්ෂා කාලයේ මඟ හැරලා කරන්න කියන එකත් ඒ වගේම වර්ෂාවෙන් ඇතිවෙන තත්ත්වයන්ට මුහුණ දීම සඳහා පොලිතීන් වැසි ආවරණ තුල වගාව සඳහා ගොවින්ට පෙළඹෙන්න කියන එක අපි දැනුවත් කරනවා. විශේෂයෙන්ම අපි මේ වෙනකොට ගොවින්ට මේ ලොකු ලුණු වගා කරන ගොවින්ට මම කියන්නේ අපි මේ වෙනකොට පොලිතීන් වැසි ආවරණ අපේ පළාත් කුෂිකර්ම දෙපාර්තමේන්තුවේ ලැබිච්ච ප්‍රතිපාදන සහ මධ්‍යම රජයේ ලැබෙන ප්‍රතිපාදන තුල උන්ට ලබා දීලා මේ කාලගුණික තත්ත්වයන් අහිතක කාලගුණික තත්ත්වයන් මඟහැරීම සඳහා අවශ්‍ය ක්‍රියාමාර්ගත් අපි අරගෙන තියෙනවා. පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂතුමනි ඔබතුමාට බොහොම ස්තුතිවන්ත වෙනවා. ඇත්තටම මේ කාර්ය බහුල මොහොතක අද මේ ක්ෂේත්‍ර චාරිකාවක් වූ තියදෙන්නට තිබියදී අපට සම්බන්ධ වීම පිළිබඳව අමතර කරුණක් දැනගන්නට තිබෙනවා. අද මේ ක්ෂේත්‍ර භෝග සම්බන්ධව කතා කරාට අමතරව අපේ ගොඩාක් වැඩසටහන් වලට සම්බන්ධ වන අසන්නන් ඒ වගේම ශ්‍රේෂ්ඨ වැඩසටහන් වලදී අපට හම්බෙන මේ තරුණ කෘෂි ව්‍යවසායකින් එහෙම අහනවා මේ විවිධ කෘෂිකර්මාන්තයන් වුන්ට ආරම්භ කිරීම සඳහා ව්‍යවසාය සංවර්ධනය පැත්තෙන් යම්කිසි උදව් ලබා ගන්න පුළුවන්ද කියලා. දැන් මධ්‍යම පළාතට සම්බන්ධ බොහෝ දෙනෙකුත් අපිට හම්බෙනවා. විශේෂයෙන්ම ආරක්ෂිත ගෘහ ඉදිකිරීම සම්බන්ධව වුන් මේ තොරතුරු අහනවා. ඒ වගේම වෙනත් කෘෂි යන්ත්‍රෝපකරණ භාවිතයෙන් වුන් වෘත්තියක් කරන්නට යනකොට මේ සම්බන්ධව අහනවා. ඒ වගේම මීමසි පාලනය වැනි දේවල් කරනකොට බිම්මල් වගාව වැනි දේවල් කරනකොට ඔවුන්ගේ මේ ඉදිකිරීම කටයුතු වලට හෝ උපකරණ ලබා ගැනීම සඳහා අපට යම්කිසි ආධාරයක් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවෙන් ලැබෙනවද කියන එක පිළිබඳව. අපි දන්නවා දැනට අර පළාත් මට්ටමින් විසිරී සිටින අපේ ගොවි ජනතාවට කරන්නට පුළුවන් එක වැඩසටහන් තිබෙනවානේ පළාත් ප්‍රතිපාදනය යටතේ ඔවුන්ට 150 දායකත්වයෙන් හෝ වෙනත් ආකාරයකට දිරිගැන්වීමක් වගේ සවිබල ගැන්වීමක් වගේ දෙයක් මෙහෙම දෙයක් දැනට මධ්‍යම පළාතේ ක්‍රියාත්මක කරනවද මේ තිබෙන තත්වයන් එක්ක ඒකට ඉඩක් තිබෙනවද අපිට පොඩ්ඩක් පැහැදිලි කරොත් අපිට ඔවුන් යොමු කරන්න පුළුවන් ප්‍රදේශයේ කෘෂිකර්ම උපදේශකවරුන්ට හෝ අදාළ නිලධාරීන් වෙත. ඔව් අනිවාර්යයෙන්ම ඔබතුමා හොඳ ප්‍රශ්නයක් මතු කරේ. ඇත්තටම අපි ගොඩාක් කැමති මේ තරුණ ප්‍රජාව මේ කෘෂිකර්මාන්තයට යොමු වෙනවා නම් ඒ සඳහා ඇත්තටම තරුණයන් ආකර්ෂණීය වෙන විදිහේ කෘෂිකාර්මික කටයුතු කරන්න පුළුවන් විදිහේ යන්ත්‍රෝපකරණ පමණක් නෙවෙයි ව්‍යවසායක මට්ටමේ කෘෂිකාර්මික සම්බන්ධයෙන් දැනුවත් කිරීම සහ ඔවුන්ට අවශ්‍ය කරන පහසුකම් සැපයීම සඳහා අපි මේ හැමලම් සැදී පැහැදිලා ඉන්නේ. අපේ නොයෙකුත් ව්‍යාපෘති හරහා අපි මේ සඳහා විශේෂයෙන්ම ඔබතුමා සඳහන් කරා වගේම ආරක්ෂිත ගෘහ ලබා දීම, ඒ වගේම මීමේජ පාලන සඳහා අවශ්‍ය කරන උපකරණ ලබා දීම, ඒ වගේම 150 දායකත්වයේ යටතේ අපි බිම්මල් වගාව සඳහා අවශ්‍ය කරන යම් උපකරණ වගේ දේවල් ලබා දීම, ඒ වගේම විශේෂයෙන්ම මේ අවස්ථාවේදී පවතින මේ කොම්පෝස්ට් නිෂ්පාදනය සඳහා සහ කාබනික පොහොර නිෂ්පාදනය සඳහා මේ යම් ව්‍යවසායකයෙක් නැත්නම් යම් තරුණයෙක් කැමති නම් මේ සඳහා යොමු වෙන්න අපි ඒ සඳහාත් අපිට ලැබුණු මධ්‍යම රජයෙන් ලැබුණු ප්‍රතිපාදන තුල අපි ඔවුන්ට 150 දායකත්ව සහ සමහර ඒවා නොමිලේ ලබා දීම කරනවා. ඒ නිසා මම ඉතාමත්ම කරුණාවෙන් ආරාධනා කරන අපේ තරුණ ප්‍රජාවට මේ සඳහා යොමු වෙන්න ව්‍යවසායකයෙකු වශයෙන්, කාර්මික ව්‍යවසායකයෙකු වශයෙන් ඔබ ඉදිරියට යන්න සඳහා අවශ්‍ය කරන සහයෝගය පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ව්‍යාප්ති වැඩසටහන් මගින් පමණක් නෙවෙයි සංවර්ධන වැඩසටහන් මගින් අපි ඕගොල්ලන්ට සහයෝගය ලබා දෙනවා. ඒ වගේම අපි යම් කිසි කෙනෙකුට ව්‍යවසායගත ගුණාංග වැඩි කරගන්න අවශ්‍ය නම් ඒ සඳහා අපි මධ්‍යම රජයේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවත් එක්ක බැඳිලා එකතු වෙලා අපි ඔවුන් සඳහා පුහුණු කරන්න, ඔවුන් දැනුවත් කරන්න, ඔවුන්ට අවශ්‍ය කරන සහයෝගය ලබා දෙන්න අපි හැම වෙලාවෙම කටයුතු කරනවා. අපි ඉතාමත්ම
ආදරෙන් බලන් ඉන්න ඇත්තටම මේ වගේ තරුණ ප්‍රජාව අපේ වෙත එනවා නම් අපි ඔවුන් දිරි ගන්නන්න හැම වෙලාවෙම සූදානම්ෙන් ඉන්නවා. හොඳයි මධ්‍යම පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂතුමනි අපි මහකන්නේ ක්ෂේත්‍ර භෝග වගාව පිළිබඳව කතා කරද්දී මධ්‍යම පළාතට සුවිශේෂව අවධානය යොමු කළ යුතු කරුණු කාරණා රාශියක් පිළිබඳව ඔබතුමා අපිට පැහැදිලි කරලා දුන්නා. බොහොම ස්තුතිවන්ත වෙනවා. ඊටාම කාර්යබහුල වෙලාවක උනත් අස්වැන්නත් එක්ක සම්බන්ධ වෙලා අපේ ගොවි ජනතාව දැනුම්පත් කරන්නට අද අස්වැන්නට ඔබතුමා එක්වීම සම්බන්ධයෙන් බොහොම ස්තුතියි ඔබතුමන්ට. බොහොම ස්තුතියි. මධ්‍යම පළාත් කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂ රණතුංග බණ්ඩාර මහත්මයා අපිත් සමගින් සම්බන්ධ වුණේ අද අස්වැන්නට. අපි කෙටි විරාමයක් ලබා ගනිමු. උදෑසන 8යි විනාඩි 29යි දැන් වෙලාව. ඔබ එක්ව සිටින්නේ කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන්විදුලි ගොවි සේවාවේ කඳුරට ඒකකයේ ගෙනෙන අස්වැන්න ගුවන්විදුලි වැඩසටහනත් සමග අද අපි අස්වැන්නෙන් කතා කරමින් සිටින්නේ මේ කාලයට ඉතාම වැදගත් වන්නා වූ මාතෘකාවක් පිළිබඳව මහකන්නේ ක්ෂේත්‍ර භෝග වගාව සම්බන්ධයෙන්. අපි දැන් සූදානම් අස්වැන්නට සම්බන්ධ කරගන්නට මහයිලුප්පල්ලම ක්ෂේත්‍ර භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ ශස්ත්‍ර විද්‍යා සම්බන්ධයෙන් ආචාර්ය රවීන්ද්‍ර සේනානායක මහත්මයා අපිත් එක්ක ඉන්නවා. අයිබෝන් සුබෝදෑසනක ආචාර්යතුමනි. අයිබෝන් සුබෝදෑසන. හොඳයි අපි කැමති ඔබතුමාගෙන් විමසන්නට එළඹෙන මහකන්න භෝග විදිහට මේ දිනවල ආරම්භ කර තිබෙන සහ ආරම්භ කරන්නට නියමිත ප්‍රමුඛ අතිරේක ආහාර භෝග වර්ග මොනවද? විශේෂයෙන්ම බැලුවොත් එහෙම මහකන්නේදී වගා කරන භෝග විදිහට බැලුවොත් එහෙම බඩේරිඟු කුරක්කන් අපි රළු ධාන්‍ය භෝග විදිහට හඳුන්වනවා. ඊට අමතරව කුල්බඩු භෝග විදිහට මිරිස් බීලුණු සහ රනිල භෝග විදිහට අපේ මුං කව්පි සෝයා වලට තමයි විශේෂයෙන්ම ගොවින් යොමු වෙන්නේ. නමුත් මේ පාර ඇත්තටම බැලුවොත් එහෙම මේ අපේ ක්ෂේත්‍ර භෝගවල විශේෂයෙන් මේ වැඩි අපසරියක් වගා කරන්නේ වියලි කලාපේ. නමුත් දැන් මේ පාර වර්ෂාවේ පහුවීමත් එක්ක දැනට අපේ වගාවන් ආරම්භ කිරීම අඩු තත්ත්වයක් තියෙනවා. ඒ හින්දා මේ දැනට ඒ කියන්නේ ගොවින් සූදානම් වෙනවා මේ ගොඩක් දුරට බඩේරිඟු වගාව සඳහා. ඊට අමතරව අපි බීලුණු වගාව බැලුවොත් එහෙම අපි සාමාන්‍ය බීලුණු වගාව ආරම්භ කරන්නේ දෙසැම්බර් අග ජනවාරි මුල ඒ කියන්නේ ලොකු වෙහි වුණාට පස්සේ. ඒතකොට රනිල භෝග වගාවත් සාමාන්‍යයෙන් ආරම්භ කරන්නේ දෙසැම්බර් දෙවෙනි සතියේ විතර. ඒ කියන්නේ වෙහි කීපයක් ගියාට පස්සේ තමයි මොකද මාස දෙකමාර වගේ කාල පරාසයක් තියෙන හින්දා. නමුත් දැනට මිරිස් වගාව බැලුවොත් එහෙම මේ වෙනකොට ගොඩක් ගොවීන් තමන්ගේ තවාන් සූදානම් කරගෙන තියෙනවා. එතකොට ඒකත් දැන් ක්ෂේත්‍රයේ සිටීම් සඳහා තමන්ගේ භෝග සූදානම් කරගෙන ඉන්නවා කියලා තමයි අපිට වාර්තා වෙන්නේ. ඔව් ආචාර්ය රවීන්ද්‍ර සේනානායක මහත්මයා දැන් මේ දවස්වල පවතින මේ කාලගුණ තත්වයට සම්බන්ධ කරලා කතා කරද්දී දැන් ඔබතුමා කිව්වේ එක් එක් භෝග සම්බන්ධයෙන් අපි වැඩි අවධානයක් යොමු කරන්න අවශ්‍යයි. ඒවා වගා කරන ගොවි මහතුරු. එතෙන්දී අනුගමනය කරන්නට පුළුවන්කම තියෙන තාක්ෂණික ක්‍රියාකාරකම් මොනවද? හරි මම ඒක අපි කියන්නේ භෝග කාණ්ඩ විදිහට අපි සාකච්ඡා කරමු. අපි ඉස්සල්ලාම රළු ධාන්‍ය භෝග බැලුවොත් එහෙම සාමාන්‍ය බඩේරිඟු වගා කරනවා නම් දැන් අපි අපේ දැන් අලුත්ම විදිහ තමයි අපි කාබනික වගාව සඳහා යොමු වෙන්න ඕනේ. ඒ හින්දා දැන් ඇත්තටම මේ දවස්වල කොම්පෝස්ට් එහෙම සමහර ගොවින් අය කියන අපි ක්ෂේත්‍ර නිරීක්ෂණය කරපුවම දැකලා තියෙනවා කොම්පෝස්ට් නිෂ්පාදනය කරලා තියෙනවා. එතකොට අපි දැන් බිම් සකස් කිරීමත් එක්කම අපි කොම්පෝස්ට් සහ අපේ කියන්නේ ඊට අමතරව තියෙන ක්ෂේත්‍රයෙන්ම ඉවත් කරපු වල් ඊට පස්සේ කුඹුරු වලින් අයින් කරපු පිදුරු වගේ ඒවා අපිට ක්ෂේත්‍රයට දාලා බිම් සකස් කරගන්න පුළුවන්. ඒත් එක්කම අපිට ඒ බිම් වල බිම් සකස් කරන තියලා වැහි ආරම්භයත් එක්ක බඩේරිඟු වගාව සඳහා යන්න පුළුවන්. ඊට පස්සේ අපි කුරක්කම් බැලුවොත් එහෙම අපි ගොඩක් වෙලාට කුරක්කම් වලට දැන් නිර්දේශ කරන්නේ පේලි ක්‍රමයට බීජ දාන්න. එහෙම නැත්නම් තවාන් වල දාලා බීජ ගලවා සිටුවීම තමයි නිර්දේශ කරන්නේ. ඒකට විශේෂ හේතුව තමයි අපිට බීජ අවශ්‍යතාවය අඩුයි. ඒත් එක්කම අපිට වසුන් නෙදීම් වගේ කිරීම මගින් වල් පාලනය කර ගැනීම කරගන්න පුළුවන්. එතකොට අපි කුරක්කම් භෝගේ බලපුවන් පස්සේ අපි තවාන් දැමීමේදී විශේෂයෙන්ම සැලකිලිමත් වෙන්න ඕනේ. දැන් අපිට දිලීර නාශක නැති ප්‍රශ්නේ හින්දා අපි තවානේදී හොඳ දිරියක් තියෙන පැල අපි හදා ගන්න ඕනේ. එතකොට ඒකෙදි අපි සාමාන්‍යයෙන් තවාන් සකස් කිරීමේදී නිර්දේශ කරන්නේ තවාන්ට ගොම් පොහොර දාලා තවාන ජීවාණුමරණය කරගන්න ඕනේ. එතකොට තවාන් අපි සාමාන්‍ය ජීවාණුමරණය කරන්න වෙන දිලීර නාශක නැති හින්දා පිච්චීම
මගින් තමයි අපි පිළිසීම් මගින් තමයි කරන්න ඕනේ. ඒතකොට අපි තවන් සකස් කර ගැනීමේදීම අපි තවන්ට ගොම් පොහොර හෝ කාබනික පොහොර දාලා ඒ තවන පුලුස්වා ගන්න ඕනේ. ඊට පස්සේ අපි අලු ඉවත් කරන්න ඕනේ උඩ තියෙන තට්ටුව. ඊට පස්සේ අපි බීජ දැමීමට පෙර අපි කිසි ලෙසක තවානේ පස් මිශ්‍ර කිරීමක් කරන්න හොඳ නැහැ. ඒකෙන් මොකද වෙන්නේ අපේ තවන් වල යට තියෙන දිලීර පස මතු පිට આવොත් එහෙම අපිට ඒකෙන් හානියක් වෙන්න පුළුවන්. ඒත් එක්කම අපි තවානේ බීජ දාන එක ගැන බැලුවොත් එහෙම අපි කියන්නේ පේලි විදිහට බීජ දාන්න කියලා. මොකද හදිස්සියට දිලීර රෝගයක් හෝ පාදස්ත කුණුම් වගේ රෝගී තත්ත්වයක් આવොත් එහෙම අපිට ඒ පැල ටික ගලවලා ඉවත් කිරීම මගින් අපේ අනිත් තවාන ආරක්ෂා කරගැනීමේ හැකියාවක් තියෙනවා. අපි තවාන්ට බීජ වපුරලා වගේ දැම්මොත් එහෙම අපිට එහෙම රෝගී තත්ත්වයක් ඇති වුණොත් එහෙම භෝගය ආරක්ෂා කියන්නේ අනිත් පැල ටික ආරක්ෂා කරගැනීමේ ප්‍රශ්නයක් එනවා. ඊට පස්සේ අපි බලමු අපේ කුළුබඩු භෝග විශේෂයෙන් මිරිස් භෝගය ගැන බැලුවොත් එහෙම මොකද දැන්ට අපි ගොඩක් ගොවින් තවන් සමහර කට්ටිය දාලා තියෙනවා. සමහර කට්ටිය දැන් තවන් සකස් කරමින් ඉන්නවා. එතකොට තවන් ඒකෙදිත් අපිට තවන් පාලනය කියන එක විශේෂයෙන්ම වැදගත්. අර ඉස්සෙල්ලා කිව්වා වගේ කුරක්කන් වලට කිව්වා වගේම බීජ ජීවාණුහරණය සඳහා දිලිනාශක නැති හින්දා අපි තවන් තමයි ජීවාණුහරණය කරන්නේ. එතකොට අපි අර ඉස්සෙල්ලා කිව්වා වගේ තවන් පිළිසීම් මගින් ජීවාණුහරණය කරගන්න ඕනේ. සාමාන්‍යයෙන් අපි තවානේ පැල දවස් 28ක් 35ක් අතර ප්‍රමාණයක් තියලා තමයි ස්ථාපනය කරන්නේ. අපි සාමාන්‍ය සති 5කට වඩා තවානේ තියන්නේ නැහැ පැල. මොකද එතකොට පැල ගලවා සිටීමේ ආතතිය හින්දා අපිට හොඳ පැලයක් ලබා ගැනීමේ හැකියාවක් නැහැ. අදිසරි කිසියම් ගොවියෙක් හිතනවා නම් එහෙම තවානේ කියන්නේ ගලවලා හිටවන්න ප්‍රශ්නයක් තියෙයි එහෙම කියලා අපි නිර්දේශ කරනවා බඳුන්ගත තවන් වලට යන්න කියලා. ඒ කියන්නේ අපි අඟල් 4 පොලිතීන් වල තවාන දාලා ඒකේ බීජ දාලා තවන් හදා ගන්නවත් බඳුනක් විදිහට ඒකල අපිට ගලවා සිටීමේ හැකියාව තියෙනවා. එතකොට අපිට දිරිය වැඩි පැල ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊට අමතරව අපි ක්ෂේත්‍රයට යනකොට එහෙම කුරක්කසා මිරිස් දෙකටම අදාළයි මේක. අපි ජල සංරක්ෂණය සඳහා විශේෂයෙන් වසුන් භාවිතය කියන එක වැදගත් වෙනවා. එතකොට අපිට ඇත්තටම වසුන් විදිහට අපේ ක්ෂේත්‍රෙම ඉවත් කරන වල් ටික යොදා ගන්න පුළුවන්. වසුනක් විදිහට. ඒ මගින් අපිට ගොඩක් වෙලාවට ජල සංරක්ෂණය වාගෙම වල් පැල ඇති පාලනය කියන එකත් කරගැනීමේ හැකියාවක් තියෙනවා. අපි ඊට පස්සේ බීලෝණු වගාව ගැන බැලුවොත් එම බීලෝණු වල අපි දැන් පළාත් කෘෂිකර්ම අධ්‍යක්ෂතුමා කිව්වා වගේම අපි මහා කන්නේදී බොහෝ දුරට යන්නේ බීජ නිෂ්පාදනය සඳහා. එතකොට අපි විශේෂයෙන් මේකෙදි සැලකිලිමත් වෙන්න ඕනේ වසන්තීකරණය කරන ලද බල්බ යොදා ගන්න. ඒත් එක්කම පසු අස්වනු හානි නොමැති බල්බ තෝරා ගන්න සිටුවීම සඳහා. එතකොට ඒකෙදි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ කළුපුස් රෝගය වගේ රෝගේ තියෙන බල්බ ගන්න හොඳ නැහැ. මොකද අපි ජීවාණුහරණය කිරීමක් කරන්නේ නැහැ මෙතනදී. ඒකින්ද අපි හොඳ නිරෝගී බල්බ තමයි අපි බීජ නිෂ්පාදන වැඩසටහන සඳහා ගන්න ඕනේ. එතකොට ඒත් එක්කම අපි ආරක්ෂිත ගෘහ තුල තමයි, ඒ කියන්නේ ආරක්ෂිත පොලිතින් ගෘහ තුල තමයි බීජ නිෂ්පාදනය කරන්නේ. එතකොට ඒක ඉස්සලා කිව්වා වගේ මම දෙසැම්බර් මාසයේ අග සිට ජනවාරි දක්වා කරන්න පුළුවන්. ඒ කියන්නේ අපිට ඇත්තටම හොඳ ආවරණ සහිත තියෙනවා නම් අපිට ඇත්තටම දෙසැම්බර් මැද වුණත් පටන් ගන්න පුළුවන්. වර්ෂාවේ බාධාවක් නැහැ. ඊට පස්සේ සමහර ගොවින් ඉන්නවා සුළු වශයෙන් ලොකු ලෝණු බීජ වලට අමතරව බල්බ නිෂ්පාදනයක් කරනවා. ඒ වාගේ වෙලාවලදී අපි නිර්දේශ කරන්නේ පුළුවන් තරම් හොඳින් ජලයේ බැස යන ක්ෂේත්‍ර තෝරා ගන්න ඕනේ. ඒත් එක්කම පුළුවන් තරම් කලින් කන්නේදී ලුණු වගා නොකල භූමියක් වෙනවා නම් ගොඩක් දුරට වැදගත් වෙනවා. ඊට පස්සේ අපි ඊළඟ භෝග ගන්න විදිහට රනිල භෝග ගැන බැලුවොත් එහෙම අපි ඒකෙදී අපි විශේෂයෙන් සැලකිලිමත් වෙන්න ඕනේ හොඳින් ජලයේ බැස යන ඉඩම් විශේෂයෙන් තෝරා ගන්න ඕනේ. මොකද අපේ දුර්වල ජලවහන තත්ත්වය යටතේදී රනිල භෝග වලට අපිට හොඳ අස්වැන්නක් ලබා දීමේ හැකියාවක් නැහැ. අපි දැන් උඳු භෝගයේ ගත්තොත් එහෙනම් මහා කන්නේට අපි නිර්දේශ කරන්නේ අනුරාධ ප්‍රභේදය භාවිතා කරන්න කියලා. නොවැම්බර් අග ඉඳලා දෙසැම්බර් මැද දක්වා මේ භෝගය ස්ථාපනය කිරීමේ හැකියාවක් තියෙනවා. ඒතර මුං බැලුවොත් මුං භෝගේ බැලුවොත් එම අපි MI6 සහ MI7 කියන ප්‍රභේද දෙක වඩා සුදුසු වෙනවා. ඊට අමතරව කවුපි බැලුවොත් එහෙම MICP1 දවල සහ වරුණි කියන ප්‍රභේද අපිට යොදා ගැනීමේ හැකියාවක් තියෙනවා මහා කන්නේ සඳහා.
හොඳයි. අද අපි කතා කරමින් සිටින්නේ මහයිලුපල්ලම ක්ෂේත්‍ර භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ ශස්ත්‍ර විද්‍යා සම්බන්ධයෙන් ආචාර්ය රවීන්ද්‍ර සේනානායක මහත්මයා සමග. රවීන්ද්‍ර සේනානායක මහත්මයා දැන් අපි මේ කාල සීමාව පිළිබඳව අවධානය යොමු කරද්දී අපේ වාණිජ මට්ටමින් ගොවිතැන සිදු කරගෙන යන අපේ වගාකරුවන් අපේ ගොවි ජනතාව කිසියම් ආකාරයක අභියෝගාත්මක කාල පරිච්ඡේදයක් තමයි ගත කරන්නේ. කාබනික පොහොර වලට මුල් තැන දීලා ඔවුන්ගේ වගා කටයුතු කළ යුතු නිසා. දැන් මේ වගේ තත්වයකට ඔවුන් අනුගත වෙලා ඉදිද්දී ඔවුන්ගේ කටයුත්ත තරම් අභියෝගාත්මක නොවන්නට කිසියම් පහසුවක් සලසා ගන්නට මොන වගේ මාර්ගෝපදේශනයක්ද ඔබතුමන්ලට ලබා දිය හැකි මේ ලබා තිබෙන අත්දැකීම් එක්ක? ඔව් ඇත්තටම කියනවා දැන් අපි පර්යේෂණ මට්ටමින් කරලා තියෙනවා මිරිස් වගා සහ බඩේරිඟු වලට අපි කාබනික පොහොර දාලා වගා කිරීම මගින් ඒ කියන්නේ අපි පරීක්ෂණ කරලා තියෙන කාබනික පොහොර සහ රසායනික පොහොර දෙකම යොදාගෙන කරලා තියෙන පරීක්ෂණ වලින් මම කියන්නේ ඒකෙදි අපි දැකලා තියෙනවා ගොඩක් අපි රසායනික පොහොර පමණක් දාන ක්ෂේත්‍ර වලට වඩා කාබනික පොහොර දාන ක්ෂේත්‍රවල ශාකවල වර්ධනය හොඳයි. ඇත්තම මේකේ විද්‍යාත්මක පැත්ත බැලුවොත් එහෙම ඒකට හේතුව තමයි අපේ පසේ ජලය හොඳින් සංරක්ෂණය කරගන්නවා කාබනික ද්‍රව්‍ය දාපුවන් පස්සේ. ඊට අමතරව කාබනික ද්‍රව්‍ය වල ශුද්ධ මූලද්‍රව්‍ය ගොඩක් අඩංගු වෙනවා. අපි රසායනික පොහොරක් කියනකොත් එහෙම අපි සමහරට නයිට්‍රජන් ෆොස්ෆරස් පොටෑසියම් විතරයි ලබා දෙන්නේ. ඒතර අපේ ශුද්ධ අංශු මාත්‍ර මූලද්‍රව්‍ය අපි ඒ පොහොරත් එක්ක ලබා දෙන්නේ නැහැ. නමුත් අපි අතරම කාබනික පොහොර වගේ යෙදීම් මගින් අනිත් අවශ්‍ය ශුද්ධ මූලද්‍රව්‍ය ශාක වලට තියෙනවා. ඊට අමතරව අපි කාබනික ද්‍රව්‍ය යෙදීම් මගින් හොඳ වාතාශ්‍රයක් මූල පද්ධතියට ලැබෙනවා. එතකොට ඒකත් ලොකු හේතුවක් වෙනවා අපේ භෝගවල මූල පද්ධති වර්ධනයට සහ පෝෂක අවශෝෂණය කර ගැනීම සඳහා. ඒකින්ද අපි ඇත්තටම දැකලා තියෙනවා අපිට කාබනික පොහොර තනියෙන් යොදා ගැනීම අභියෝගයක් වුණාට අපිට එක කන්නකින් සමහරට අපිට ඒකේ ප්‍රතිඵල දැක් ගන්න බැරි වෙන්න පුළුවන්. නමුත් අපි කන්න දෙකක් තුනක් ඉස්සරහට යනකොට අපිට ඇත්තටම දැක් ගන්න පුළුවන් අපේ අස්වනු ස්ථාවර වීමේ විභවයක් ගොඩක් වෙලාවට තියෙනවා කියලා. හොඳයි. ඒ නිසා ඒ පිළිබඳ අපිට සුබවාදීව හිතන්නට බැරි කමක් නැහැ. ආචාර්යතුමනි, දැන් පසුගිය කන්නවලදී විශේෂයෙන් දැන් මීට වසර කිහිපයකට කලින් ඊටාම දරුණු වශයෙන් වසංගත තත්ත්වයක් ඇති වුණා මේ කෘෂි කර්මාන්තයට බලපෑ. විශේෂයෙන්ම බඩේරිඟු වගාවට අභියෝගයක් වුණු සේනාද ලැබු හානිය. දැන් මේ වගේ වසංගත තත්ත්වයන්ට මෙවර ක්ෂේත්‍ර භෝග ගොදුරු වීමේ අවදානමක් තියෙනවද? ඇත්තටම තියෙනවා. මොකද අපේ බඩේරිඟු වල අපි ගොඩක් වෙලාවට නිර්දේශ කරන්නේ බඩේරිඟු වගා කරද්දී එක යායට වගා කරන්න කියන එක. සමහරට ගොවීන් පෙළඹෙනවා වයස් ඛණ්ඩ කීපයක බඩේරිඟු තමන්ගේ ක්ෂේත්‍රයේ තියාගන්න. මොකද ගොඩක් වෙලාවට අපේ ගොවීන් පුරුදු වෙන කිරි කරල් විදිහට වෙළඳ පොළට යොමු කිරීමට. එතකොට එහෙම ඒ තත්ත්වයටදී සේනාදලඹුවාගේ ඇවිල්ලා එක ක්ෂේත්‍රයක බිත්තර දැම්මොත් එහෙම ඒකෙන් ඇති වෙන සලබයන්ට සහ රෝගකාරකයට දිගින් දිගටම ක්ෂේත්‍රේ මාරු වෙලා ඒ කියන්නේ අපිට දිගින් දිගටම ක්ෂේත්‍රයේ තියෙනවා එක එක වයස් කාණ්ඩවල භෝගේ. එතකොට ඒක ඒ කියන්නේ වර්ධනය වීමේ හැකියාවක් තියෙනවා. ඒ හින්දා ඇත්තටම අපි නිර්දේශ කරන්නේ එක යායට වගා කිරීම මගින්. මොකද අපි ඒක අත්දැකලා තියෙනවා. එක යායට වගා කිරීම මගින් අපිට සේනා දල්බු හානිය ගොඩක් දුරට පාලනය කරගන්න පුළුවන් කියලා. ඊට අමතරව බැලුවොත් එහෙම ඇත්තටම දැන් ෆෙරමෝන උගුල් භාවිතයේ මගින් ගොඩක් දුරට අපිට පාලනය කරගන්න පුළුවන්. ඊට අමතරව මූලික අවධියේදී අපිට ජෛව ක්‍රම මගිනුත් රෝගය පාලනය කරගැනීමේ හැකියාවක් තියෙනවා සේනදලබු හානිය. ඔව් දැන් ඔබතුමා මේ ක්‍රම කීපයක් පිළිබඳව පැහැදිලි කරා රසායනික නොවන ක්‍රම ඔස්සේ අපිට මේ තත්ත්වයන් පාලනය කරගන්නට පුළුවන් කියලා. මේ තත්ත්වයන් නිවැරදිව අනුගමනය කරලා අපිට විසඳුම් ලබා ගන්න බැරි කමක් නැහැ. අපි තව දුරටත් පැහැදිලි කරලා දුන්නොත් කොහොමද මේ ක්‍රම ක්ෂේත්‍රයට අදාළ කරගන්නේ කියලා? හරි ඒක අපි දැන් බැලුවොත් එහෙම එක යායට වගා කිරීම කියන එක අපි ගොඩක් දුරට වියලි කලාපය සඳහා නිර්දේශ කරන්නේ ඔක්තෝබර් 15 වෙනකොට තමන්ගේ ක්ෂේත්‍රය ස්ථාපනය කරලා අවසන් කරන්න කියන එක. ඒකලා තමන්ගේ අසන්න එක විට මේ අසන්න දෙලන අවස්ථාවේදී සේනාදලබු හානිය ක්ෂේත්‍රයට ආවත් එක කන්නේට වගා කර තිබෙන ක්ෂේත්‍ර බොහෝ ක්ෂේත්‍රවල එකම වයස් කාණ්ඩයේ තිබීම මේ භෝගයේ තිබීම මගින් අපිට හානිය ගොඩක් දුරට අවම වෙනවා අපේ තනි ක්ෂේත්‍රයකට සිදුවෙන හානියට සාපේක්ෂව. ඊට අමතරව අපි ෆෙරමෝන් උගුල් භාවිතය සම්බන්ධයෙන් ගත්තොත් එහෙම සාමාන්‍යයෙන් අපි නිර්දේශ කරන්නේ අක්කරයකට උගුල් 4ක් වගේ. එතකොට මේ ෆෙරමෝන් කියන්නේ ඒක රසායනික නොවන ක්‍රමයක්. අපිට
ෆෙරමෝන් උගුල් අපේ භෝගය ස්ථාපනය කරන්න සද්දයකට කලින් වගේ අපි ෆෙරමෝන් උගුල් ක්ෂේත්‍රයේ ස්ථාපනය කිරීමක් සිදු කරනවා. ඊට අමතරව දැනට ජෛව ක්‍රමයක් මගින් අපේ පාලනය සඳහා අපේ ගන්නෝරුව උද්‍යාන භෝග පරීක්ෂණායතනයේ කරලා තියෙන පරීක්ෂණ ඒ මගින් ජෛව ක්‍රම මගින් පරිබෝධකයාගේ මූලික අවස්ථා, ඒ කියන්නේ අපේ භෝගයේ මූලික අවස්ථාවේදී යෙදීම් මගින් ජෛව පාලන ක්‍රමය භාවිතා කිරීමේ හැකියාවක් තියෙනවා. ඊට අමතරව බැලුවොත් එහෙම අපිට ඒ කියන්නේ පොඩි ක්ෂේත්‍රවලට නම් අපිට ඒ කියන්නේ ගොබේට අලු වගේ දැමීමෙන් අපිට මේ සෙනදල්මු හානිය පාලනය කර ගැනීමේ හැකියාවක් තියෙනවා. ආචාර්ය රවීන්ද්‍ර සේනානායක මහත්මයාණනි, දැන් පහුගිය දවස්වල අපි මෙම අස්වන්න සජීව වැඩසටහන හරහා වී වගාව සම්බන්ධව බොහෝ විෂය කරුණු කතා කිරීමේදී බිත්තර වී සම්බන්ධව කරුණු ඉදිරිපත් කළා. කොහොමද ඔබට බිත්තර වී හොඳ ගුණාත්මක තත්ත්වයෙන් භාවිත කරන්නට පුළුවන්, ඒ වගේම ඒවා ලබාගත හැකි ආකාරය කුමක්ද කියන කාරණය පිළිබඳව අපේ ගුවන් විදුලි වැඩසටහන් වලට නිතර සහභාගී වන අසන්නන් ඇතැම් විට ඒ වැඩසටහන් වලින් පස්සේ අපි සමාජ මාධ්‍ය ඔස්සේ ඉදිරිපත් කරන YouTube නිෂ්පාදන නැරඹීමෙන් අනතුරුව සහ අපේ මේ සංචිතයේ තියෙන වෙබ්සයිට් එකේ සංචිතයේ තියෙන වැඩසටහන් ඇහුවට පස්සේ අපෙන් අහනවා බොහෝ දෙනෙක් මේ ශ්‍රේෂ්ඨ භෝග සම්බන්ධ බීජ ලබා ගන්නා ආකාරය පිළිබඳ විටින් විට තොරතුරු අහනවා. විශේෂයෙන්ම කිහිප වතාවක්ම අපේ ගොවි මහතුරු ඔය වියලි කලාපයේ ආශ්‍රිත ගොවි මහතුරු අහපු ප්‍රශ්න තමයි මේ රටකජු බීජ එහෙම ලබා ගන්න පුළුවන් කොහොමද, කොයි වගේ මිලකට මේවා ගන්න පුළුවන්ද කියන වගේ කාරණයක්. අපි පොඩ්ඩක් පැහැදිලි කරලා දෙමු මේ දෙපාර්තමේන්තුව පැත්තෙන් අපි ශ්‍රේෂ්ඨ භෝගවලට බීජ ලබා ගන්නවා නම්, එක් බීජ වර්ග ලබා ගන්නවා නම් කොයි වගේ පහසුකම් අපට සම්පාදනය කරලා දෙන්නට පුළුවන්ද? අපි පොඩි මඟ පෙන්වීමක් කරමු මේ දිනවල වඩාත් වැදගත් වෙන භෝග සඳහා බීජ සපයා දීම සම්බන්ධව. හරි, අපි රටක දැන් ප්‍රශ්නය වගේ රටකජු සම්බන්ධ බැලුවොත් එහෙම අපේ අඟුරුකල පැලැස්සේ තමයි රටකජු අභිජනනය සිදු කරන්නේ. එතකොට අපේ අතිරේක අධ්‍යක්ෂතුමා මාෂ සහ තෙල් භෝග පරීක්ෂණ සංවර්ධනායතන අඟුරුකල පැලැස්ස සම්බන්ධ වීම මගින් ඒ අවශ්‍ය බීජ ලබා ගැනීම හැකියාවක් තියෙනවා. මොකද අපේ අලුත් මේ කියන්නේ වර්ග ප්‍රභේද දැන් නිර්දේශ කරලා තියෙනවා. එතකොට ඒ සමහර ගොවීන් කැමති ඒ අලුත් ප්‍රභේද අත්හදා බලන්න. ඒ වගේ අවස්ථාවලදී ඒ අපේ එතකොට අභිජනකයාම සම්බන්ධ කිරීම මගින් ඒ බීජ ගොවීන්ට සපයා දීම අපි සිදු කරගෙන යනවා. ඊට අමතරව බැලුවොත් මිරිස් දැන් අපේ ඇත්තටම ලොකු උනන්දුවක් තියෙනවා ගොවීන්ගෙන් MI CH hybrid එක කියන දෙමුහුම් ප්‍රභේදයට ලොකු ඉල්ලුමක් තියෙනවා. මොකද තරණ පිරිසුත් ගොඩාක් දුරට ඒ කියන්නේ ආරක්ෂිත ගෘහ හදලා බීජ නිෂ්පාදන වැඩසටහන් සඳහා ගොඩාක් දුරට සම්බන්ධ වෙනවා. ඒකට ඒ වගේ අවස්ථාවලදී අපේ ආචාර්ය කමල් කන්නංගර මහත්මයාව කතා කිරීම මගින් අවශ්‍ය බීජ සහ ඒ අවශ්‍ය තාක්ෂණික දැනුම අපි ක්ෂේත්‍ර භෝග පරීක්ෂණ සංවර්ධන ආයතනය මගින් ලබා දෙනවා. ඊට අමතරව දැන් අපේ බඩේරිඟු ප්‍රභේදය බැලුවොත් එහෙම අපේ ක්ෂේත්‍ර භෝග පරීක්ෂණ සංවර්ධන ආයතනයේ නිෂ්පාදනය කරලා තියෙනවා හයිබ්‍රිඩ් වර්ග 3ක්. ඒ කියන්නේ MI මේස් හයිබ්‍රිඩ් 3, මේස් හයිබ්‍රිඩ් 4 සහ මේස් හයිබ්‍රිඩ් 5 කියලා. ඒතර ඒ සම්බන්ධයෙන් මොනවා බීජ අවශ්‍යතාවයක් සහ ඒ තාක්ෂණික තොරතුරු අවශ්‍ය නම් අපිට අපේ ඒ සම්බන්ධයෙන් පරීක්ෂණ නිලධාරීතුමා තමයි ක්ෂේත්‍ර භෝග පරීක්ෂණ සංවර්ධන ආයතනයේ ඉන්දික විජයවර්ධන මහත්මයා. එතුමාව සම්බන්ධ වීම මගින් අවශ්‍ය බීජ සහ ඒ අවශ්‍ය තාක්ෂණ තොරතුරු ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. ඊට අමතරව අපි රනිල භෝග බැලුවොත් එහෙම අපේ මුං ප්‍රභේද MI 6 සහ MI 7 සම්බන්ධයෙන් අපේ ක්ෂේත්‍ර භෝග පරීක්ෂණ සංවර්ධන ආයතනයේ ප්‍රියන්ති කුමාරරත්න මහත්මිය තමයි පරීක්ෂණ සිදු කරගෙන යන්නේ. එතුමිය මගිනුත් අපේ බීජ ලබා ගැනීමේ හැකියාවක් තියෙනවා. හොඳයි, අපිට බොහෝ කරුණු කාරණා ඔබතුමා සමගින් සාකච්ඡා කරන්න හැකියාව ලැබුණා. මේ මහකන්නේ ක්ෂේත්‍ර භෝග වගාවට අදාළව අපේ ගොවි ජනතාවට වැදගත් වන්නා වූ බොහෝ කරුණු ඔබතුමා පැහැදිලි කරලා දුන්නා. අපි බොහොම ස්තුතිවන්ත වෙනවා මහයිලුපල්ලම ක්ෂේත්‍ර භෝග පර්යේෂණ හා සංවර්ධන ආයතනයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ ශාස්ත්‍ර විද්‍යා ආචාර්ය රවීන්ද්‍ර සේනානායක මහත්මයාට අපිත් සමගින් එකතු වෙලා මේ තොරතුරු බෙදා හදා දෙන්නට එක්වීම පිළිබඳව බොහොම ස්තුතියි ආචාර්යතුමනි. බොහොම ස්තුතියි.
උදැසන 9ට තවත් මිනිත්තු 5ක් ඉතිරි. අපේ ගොවි ජනතාව පිළිබඳව රටේ මේ තරම් අවධානයට ලක්වුණු කාල සීමාවක් මම හිතන්නේ අපේ මෑත අතීතේ නැති තරම් අජිත් මහත්මයා. මොකද මේ තියෙන ප්‍රශ්න අභියෝග ගැටලු රාශියක් එක්ක වුන් ඇත්තටම තීරණාත්මක කාල පරිච්ඡේදයක් ගත කරන්නේ. කොහොම වුණත් අපි කෘෂිකර්ම දෙපාර්තමේන්තුව හැටියට ඒත් එක්කම මාධ්‍ය ආයතනයක් විදිහට ශ්‍රී ලංකා ගුවන්විදුලි සංස්ථාව ඔබට අවශ්‍ය කරන දැනුම ලබා දෙන්නට මේ කෘෂිකර්ම ක්ෂේත්‍රයේදී ඔබ නියුතු වෙද්දී ඇතිවන්නා වූ ගැටලු අවම කරගන්නට අවශ්‍ය කරන මාර්ගෝපදේශන ලබා දෙන්නට හැකි උපරිමෙන් කටයුතු කරනවා. අජිත් මහත්මයා දැන් මේ කාල සීමාව තුළ දැන් අපි ක්ෂේත්‍ර භෝග ගැන කතා කරා. ඊට අමතරව වීවගාවේ නිරත වෙන අපේ ගොවි මහතුරුන්ටත් දැනුම්වත් කළ යුතු තවත් කරුණු කාරණා තියෙනවා නේද? අපි මේ වෙලාව තුළ ගැන කතා කරමු. ඔව් අපිට තිබෙන කෙටි වේලාව තුළදී කාලීනව අපේ ගොවි ජනතාව දැනුවත් කළොත් හොඳයි කියලා හිතනවා මේ කාලේ කරන්නට ඕන ක්ෂේත්‍ර ක්‍රියාකාරකම් සම්බන්ධව. මේ ගැන අපි ඇත්තටම විටින් විට අස්වැන්න ප්‍රධාන මාතෘකාව විදිහට කතා කරලා තිබෙනවා. විශේෂයෙන් සඳහන් කළොත් එහෙම දැන් මහකන්නේ බිම් සකස් කිරීම වලට අපේ ගොවි ජනතාව එළඹෙන ආරම්භ වෙන කාලේ විශේෂයෙන් අපි සඳහන් කළ යුතු කාරණයක් තමයි මේ වනාත ඇලවේලි සුද්ධ කිරීම ක්‍රමානුකූලව මේ දිනවල කරන්න ඕන කියන කාරණේ. අභියෝගාත්මක කාලයක් කියන එක අපි නිතරම කියනවානේ මහකන්නේ හේතුව තමයි රසායනික ද්‍රව්‍ය වලින් තොරව අපි උත්සාහ කළ යුතුයි හැම කරදරයක්ම බාධකයක්ම ජය ගන්න. අනිත් එක පෝෂණය සැපීමේදී කාබනික ද්‍රව්‍ය වලට මුල් තැන දෙන්නටත් ඕන කියන ප්‍රතිපත්තිමේ තීරණයක ඉන්නවා. ඒ නිසා අර භෝග සනීප ආරක්ෂාවේදී රසායනික ක්‍රම වලට මත්ෙන් කළ යුතු බොහෝ දේවල් ඇලවේලි සුද්ධ කිරීම කියන එක ඉතාමත් වැදගත් වෙනවා. විශේෂයෙන් වල් බීජ ක්ෂේත්‍රයට පැමිණෙන එක වළක්වන්න. වාරි ජලය සැපයන ඇල මාර්ග ඒ වගේම ප්‍රධාන ඇලෙන් අතුරු මාර්ග ලෙස ඇවිල්ලා තමන්ගේ ක්ෂේත්‍රයට ජලය සම්පාදනය කරන කුඩා ඇල මාර්ග මේවා වල් බීජ පැමිණෙන මාර්ග විදියට පත් වෙන්න තියෙන ඉඩකඩ හැකිතරම් වළක්වලා අපි ජලය ලබා ගැනීමේ කටයුතු සිදු කටයුතු කරන්න ඕන. ඉතින් මේ වනාත ඇලවේලි සුද්ධ කරන ගමන්ම අපට පුළුවන් අර අස්වැන්න නෙලාගෙන ඉපනැල්ල ලෙස ඉතිරි වී තිබෙන ක්ෂේත්‍රයට විවිධ ශාකමය ද්‍රව්‍ය එකතු කරන්නට පසුව පොහොරක් වීමේ බලාපොරොත්තුවෙන් මී කරඳ වල්සූරිය ගන්සූරිය නික ග්ලිරිසීඩියා කැප්පෙටියා ආඩතෝඩ පැණිතෝර මෙන්න මේ වගේ දේවල් ඉස්සරිදම අපේ ග්‍රාමීය ප්‍රදේශවල ඇලවේල ආශ්‍රිතව වැවෙනවා. මේක අස්වැන්න නෙලා ගත්තට පස්සේ වනාත ඇලවේලි සුද්ධ කරනකොට මේම කාබනික ද්‍රව්‍ය අර ක්ෂේත්‍රයට දැමීම ඉතාමත් වැදගත් වෙනවා. ඒ වගේම අපට මේක බොහෝ වෙලාවට කල්යල් ඇතිව අස්වැන්න නෙලාගත් ක්ෂේත්‍ර තිබුණා නම් අර තුන්වෙනි කන්නේ භෝගයක් විදිහට මුන්වැනි භෝග කෙටිකාලීන ප්‍රභේද තෝරාගෙන වගා කරන්න පුළුවන් ඊළඟ කන්නේ පටන් ගන්න ඉස්සෙල්ලා. මොකද මේක අමතර ආදායමක් වගේම පසට නයිට්‍රජන් එකතු කරන ආකාරයක් වෙනවා. ඒක බොහෝ වෙලාවට දැන් මේ අපේ කතා කරන මේ ශ්‍රවණ කලාපයට අයිති ප්‍රදේශවල නම් දැන් කරන්න කාලයක් නැහැ. කොහොම වුණත් ඊළඟට වැදගත්ම කාරණේ තමයි අර පළමු හීය අපි ඒක බිම් හීය කියලා කියනවා. මෙතනදී හොඳින් පස පෙරලෙන පරිදි බිම් සකස් කිරීම ඉතාමත් වැදගත් වෙනවා. එතනදී අඟල් 6ක් පමණ ගැඹුරට පස සම්පූර්ණයෙන්ම පෙරලීම වැදගත් වෙනවා. මෙන්න මේ අවස්ථාවේදී අපි බොහෝ දෙනෙක් පහසුවට කරන දෙයක් තමයි ඊටමක් ඉක්මනින් මඩ කිරීම සඳහා වැඩිපුර වතුර හරවලා රොටවේටරයක් වැනි උපකරණයක් ට්‍රැක්ටරයට පාවිච්චි කරන එක. නමුත් ඒක හරියන්නේ නැහැ. අපි සාම්ප්‍රදායික ගැමි නගුල පාවිච්චි කරනවා නම් ඒ නගුල ක්‍රියාත්මක කරන තැනත්තාට කියන්න ඕන හොඳින් පස පෙරලෙන පරිදි මේ සීසෑම කරන්නට කියලා. එහෙම නැත්නම් තැටි නගුලක් වගේ එකක් හෝ හැඩලෑලි නගුලක් වගේ එකක් හෝ අපි යන්ත්‍රයට සම්බන්ධ කරලා හොඳින් පස පෙරලීමට කටයුතු කරන්නට ඕනේ. මෙන්න මෙහෙම පස පෙරළුවාට පස්සේ අර කැට ලෙස මතුවෙලා තියෙන පස් කුට්ටි වලින් භාගයක් විතර හොඳට වැහෙන විදිහට වතුර හරවලා අර පෙරලිච්චි පස්වල තියෙන වල් කුණු වීමට ඉඩ සලස්වන්න පුළුවන්. බොහෝ වල් බීජත් මේ අවස්ථාවේදී කුණු වෙනවා. මොකද දෙවෙනි සීසෑමට පස්සෙන් අපිට දෙවෙනි සීසෑමට මත්තෙන් මේවා කුණු කරගත්තොත් විනාශ කරගත්තොත් අපිට පහසුවක් ලැබෙනවා බිම් සකස් කිරීමට වල් පාලනය සඳහා. ඒ වගේම දෙවෙනි සීසෑමේදී මේ පැලවේගෙන එන බාගෙට පැලවේගෙන එන වල් නැවත වතාවක් අපිට මර්ධනය කිරීමේ හැකියාවක් තියෙනවා. මෙන්න මේ පළවෙනි සීසෑමෙන් පස්සේ තමයි අර පිදුරු එහෙම එකතු කරන්නට අපිට හැකියාව ලැබෙන්නේ ටිකක් කල්යල් ඇතුව කරොත්. හොඳයි අජිත් මහත්මයා. එහෙනම් ඒ කරුණුත් ඔබේ මතකයේ රඳවා තබා ගන්න අපි ලබන සතිය අස්සෙන්නෙන් ඔබ හමු වනතුරු.
මහකන්නේ ක්ෂේත්‍ර භෝග වගාව පිළිබඳව අපි බොහෝ කරුණු කාරණා අද සාකච්ඡා කළා. ඔබට ඒ කරුණු බොහොම ප්‍රයෝජනවත් වේවි කියලා අපි අපේක්ෂා කරනවා. එහෙමනම් අපි ලබන සතියේ හමුවනතුරු වැඩසටහන සම්බන්ධීකරණය කරමින් අපිත් එක්ක එකතු වුණු කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ ගුවන්විදුලි ගොවි සේවාවේ කඳුරට ඒකකයේ සහකාර කෘෂිකර්ම අධ්‍යක්ෂ සංවර්ධන අජිත් ගුණසේකර මහත්මයාට බොහොම ස්තුතිවන්ත වෙනවා. ඔබට අස්වැන්න සපිරි සුබ සතියක් ප්‍රාර්ථනා කරනවා. මම ගීතානි ඒකනායක අදත් අස්වැන්න නිෂ්පාදනය කළේ කඳුරට සේවයේ සහකාර අධ්‍යක්ෂ සමන් ජයරත්න මහතා.